බලමු 2018 ප්‍රශ්නය. 2018 තියෙනවා 28 වෙනි බහුවරණේ පියල්ගෙන් ලද රුපියල් 2000ක් වටිනා චෙක් පතක් අගරු වීමට අදාළ ද්විත්ව සටහන තෝරන්න. එතකොට අපි දන්නවා අගරු වීමක් වාර්තා කරනකොට අපි තියපු ද්විත්ව සටහනේ ප්‍රතිවිරුද්ධ සටහන තමයි තියන්නේ. එතකොට අපි පියල්ගෙන් ලද චෙක් පතක් වාර්තා කරන්නේ කොහොමද? මුදල් පොත හර කරා නැත්නම් අපි දැන් කියනවා බැංකු ගිණුම හර කරලා අපි පියල්ගේ ගිණුම බැර කරා. එහෙනම් ඒක අගරු වීමක් නම් චෙක් පත අගරු වීමක් නම් අපි මොකද්ද කරන්නේ? පියල්ගේ ගිණුම හර කරලා මුදල් පොත බැර කරන්න ඕන. හරි නේද? එතකොට පළවෙනි උත්තරේ තමයි හරි උත්තරේ වෙන්නේ. ඊට පස්සේ 29 වෙනි බහුවරණේ බැංකු සැසඳුමක් පිළියෙල කිරීම සඳහා උපයෝගී කරගනු ලබන මූලාශ්‍රයක් වන්නේ. බැංකු සැසඳුමක් පිළියෙල කරන්නේ අපි අනිවාර්යයෙන්ම මොකක් දිහා බලාගෙනද? අපිට ගාණක් හදන්න අපි දෙන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුමයි බැංකුව විසින් මෙවන බැංකු ප්‍රකාශයයි. එතකොට අපිට බැංකු සැසඳුමක් හදන්න උපයෝගී වෙන්නේ මොකද්ද? බැංකු ප්‍රකාශය. එහෙනම් 29 වෙනි බහුවරණයට හරි උත්තරේ වෙන්නේ 3 වෙනි බහුවරණය. එතකොට 30 වෙනි එක තියෙනවා මුදල් පොතේ බැංකු තීරුවේ රුපියල් 5000ක බැර ශේෂයක් පවතී. බැංකු ප්‍රකාශය ලැබුණු පසු පෙනී ගියේ බැංකුවට ඉදිරිපත් කළ රුපියල් 15000ක් වටිනා චෙක් පත බැංකු ගිණුමට බැර වී නැති බවත් බැංකුව විසින් ස්ථාවර නියෝග යටතේ රුපියල් 750ක් බැංකු ගිණුමට හර කර ඇති බවත්ය. බැංකු සැසඳුම සකස් කළ විට මුදල් පොතේ නිවැරදි ශේෂය දක්වන්න. එතකොට මුදල් පොතේ බැංකු තීරුවේ 5000ක බැර ශේෂයක් කියන්නේ බැංකු අයිරාවක්. එතකොට බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂයයි වෙනසක් තියෙනවා. එහෙනම් අපි බලමු වෙනසට හේතු මොනවද කියලා. බැංකුවට ඉදිරිපත් කළ රුපියල් 1500ක් වටිනා චෙක් පත බැංකු ගිණුමට බැර වී නැති බවත්. එතකොට සංශෝධිත බැංකු ගිණුම හදනකොට අපිට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. බැංකුව විසින් ස්ථාවර නියෝග රුපියල් 750ක් බැංකු ගිණුමට හර කර ඇති බවත්ය. එතකොට බැංකු සැසඳුමට අපිට අවශ්‍ය වෙන මුදල් පොතේ නිවැරදි ශේෂය තමයි අපෙන් අහන්නේ. එහෙනම් අපි මොකද්ද කරන්නේ? අපි ආරම්භක ශේෂය ගන්නව රුපියල් 5000ක්. 5000න් අපි 750ක් අඩු කරන්න ඕනේ. එතකොට දැන් බැංකු ගිණුමේ බැර පැත්තේ තමයි 5000ක ශේෂය තියෙන්නේ. ස්ථාවර නියෝග 750ක් උත් දැම්මහම එනවා රුපියල් 5750ක්. එතකොට නිවැරදි උත්තරේ වෙන්නේ 3 වෙනි එක. හරි නේද? එතකොට බැංකු සංශෝධිත බැංකු ගිණුම හදන්නේ මේක බැර ශේෂයක් පවතින හින්දා බැර ශේෂය තියෙන්නේ 5000 බැර පැත්තේ. එතකොට බැංකුවට ඉදිරිපත් කළ චෙක් පත අපි දාන්නේ සැසඳුමටනේ. ඒක නිසා ඒක දාන්නේ නැහැ. ස්ථාවර නියෝග 750ත් අපි බැර කරනවා. එතකොට බැර පැත්තේ අයිතම දෙකක් තියෙනවා 5000යි 750යි. එහෙනම් උත්තරේ වෙන්නේ 5750. ඊට පස්සේ අපිට දෙවෙනි කොටසේ පස්වෙනි ප්‍රශ්නයේ තුන්වෙනි කොටසෙන් අහලා තිබ්බා තැන්පත් කළ චෙක් පතක් අගර වීමට අදාළ ද්විත්ව සටහන මොකක්ද කියලා. එතකොට තැන්පත් කළාම අපි කිව්ව බැංකු ගිණුම හර වෙලා තියෙන්නේ. එහෙනම් අගරු වෙනවනම් බැංකු ගිණුම බැර වෙලා අගරු චෙක් ගිණුම හර කරනවා. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ දෙවෙනි ගානේ තියෙනවා 2007 12:31 සිසිරගේ ව්‍යාපාරයේ මුදල් පොතේ බැංකු ශේෂය රුපියල් 9750යි. බැංකු ප්‍රකාශයේ ශේෂය රුපියල් 10650යි. සිසිර විසින් පහත සඳහන් තොරතුරු අනාවරණය කර ඇත. එතකොට වෙනසට හේතු දීලා තියෙනවා. අපෙන් අහනවා මුදල් පොත පිළියෙල කර සංශෝධිත බැංකු ශේෂය. දෙවැනි එක සංශෝධිත බැංකු ශේෂය බැංකු ප්‍රකාශ ශේෂය සමග සංසන්දනය කරමින් බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කරන්න. එතකොට මේ ප්‍රශ්නේ ලකුණු 8ක් තියෙනවා. එතකොට අපි පටන් ගමු මුලින්ම සංශෝධිත බැංකු ගිණුමේ. එහෙනම් අපි මුලින්ම දානවා මුදල් පොතේ 12:31ට මුදල් පොතේ තියෙන ශේෂය. අපිට පුළුවන් ශේෂය දාන්න කීයද?
ශේෂය දාන්න පුළුවන් හර පැත්තේ 9750යි. 9750. ඊට පස්සේ 3500ක් වටිනා චෙක්පත් බැංකු ගිණුමට බැර වී නැත. ඒක අපි සංශෝධිත බැංකු ගිණුමට දාන්නේ නැහැ. නිකුත් කරන ලද 4000ක් වටිනා චෙක්පත බැංකුවට ඉදිරිපත් කළ නැහැ කියන්නේ මෙන්න අපේ බැංකු සැසඳුම ප්‍රකාශය පිළියෙල කරනකොට තමයි අපි ඒක දාන්න ඕන. නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් රුපියල් 4000ක් අපි සැසඳුමට දාගන්න. ඊට පස්සේ බැංකුව විසින් ගිණුම් හිමියාට ඍජුවම හර කරන ලද බදු රුපියල් 100 මුදල් පොතේ සටහන් කර නැත. එතකොට බැංකුව හර කරපු බද්ද මුදල් පොතේ සටහන් කරලා නැහැ. එහෙනම් අපි ඒක දාන්න ඕන රුපියල් 100ක්. ඊට පස්සේ ස්ථාවර නියෝග ගෙවීම් මුදල් පොතේ සටහන් කර නැත. එතකොට ස්ථාවර නියෝග කියන්නේ අපි කිව්වා අපි බැංකුවට ලිඛිතව කියනවා නියෝග කරනවා අපි වෙනුවෙන් මේ වියදම කරන්න කියලා. එහෙනම් ඒ වෙනුවෙන් කළ තියෙන ගෙවීමක් තියෙනවා ස්ථාවර නියෝග මත කරපු ගෙවීම. එහෙනම් රුපියල් කීයද? 1500යි. එහෙනම් අපි ඒක ගෙවීමක් විදියටම සලකලා වාර්තා කරනවා. ඊට පස්සේ රුපියල් 2000ක් වූ පොලි ආදායම බැංකු ගිණුමට බැර කර ඇත. එතකොට අපේ බැංකු ගිණුමට බැර කරලා තියෙනවා නම් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට හර කරන්න ඕනේ. ඒක පොලි ආදායමක්. එහෙනම් අපි පොලි ආදායම හර කරනවා රුපියල් 2000ක්. හරි. ඊට පස්සේ අපි බලමු මේ වටිනා චෙක්පත් බැංකු ගිණුමට බැර වෙලා නැත්නම් බැර වෙලා නැහැ කියන්නේ මං කිව්වා අඩු කරලා නැහැ කියලා. ඒ කියන්නේ තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්පත් තමයි ඒ තියෙන්නේ. නැත්නම් නිෂ්කාශනය නොවූ චෙක්පත්. එහෙනම් රුපියල් අපි දානවා 3500යි. ඒක අපි අඩු කරලා තමයි පෙන්වන්නේ. 3500ක් අඩු කරලා පෙන්වන්න. එතකොට දැන් අපිට හදන්න පුළුවන් බැංකු සැසඳුම අපි දැන් හදලා ඉවරයි. එහෙනම් අපි ආරම්භක ශේෂයේ පටන් ගත්තා. අපි බැලුවා බැංකුවේ වාර්තා වෙලා තියෙන අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ වාර්තා නොවිච්ච ටික අපි වාර්තා කරා. එහෙනම් එතකොට තිබුණේ හර කරන ලද බදු තිබුණා, ස්ථාවර නියෝග ගෙවීම් තිබුණා, පොලි ආදායම තිබුණා රුපියල් 2000ක්. එතකොට අපි දැන් එකතුව බලමු. එකතුව එනවා හර පැත්තේ 11750. 11750ක් ආවා. එහෙනම් අපේ ශේෂයේ පල්ලෙහාට ගෙන යන්නේ කීයද? එකොළොස් 750න් 1600ක් අඩු කරනවා. 11750න් අපි අඩු කරා 1600ක්. එතකොට උත්තරේ එනවා 10150. එතකොට මේ 10150 අපි දානවා සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය. එතකොට මෙතෙන්ට එනවා කීයක් එනවද? 14150ක් එනවා. 14150ක්. 10150යි 14150යි එකතු වෙනවා 14150ක්. 14150න් අපි 3500ක් අඩු කරන්න ඕන.
14,150න් 14යි 3,500යි. එතකොට එනවා 10,650යි. 10,650. එතකොට ඒක තමයි අපේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. අපි ගිහිල්ලා ගානේ බැලුවොත් ගානේ දීලා තියෙනවා බැංකු ප්‍රකාශයේ ශේෂය රුපියල් 10,650යි කියලා. එතකොට ඔන්න අපි බැංකු ප්‍රකාශයේ ශේෂයට අනුව අපේ බැංකු ගිණුමේ ශේෂයක් සංශෝධනය කරා. හරි නේද? එතකොට ඒ ගානේ බැංකු ගිණුමට සංශෝධිත බැංකු ගිණුමට ලකුණු 3කුත් බැංකු සැසඳුම් ප්‍රකාශයට ලකුණු 5කුත් දීලා තිබ්බා. එතකොට අපි බැංකු සැසඳුම් ප්‍රකාශය හදනකොට අනිවාර්යයෙන්ම මොන කාල පරිච්ඡේදයකටද මේක හදන්නේ කියලා දාන්න ඕන. අපි අන්තිමට දාන්න ඕන බැංකු ප්‍රකාශයට අනුව ශේෂය රුපියල් කීයද කියලා. ඊළඟට 2009 වෙනි ප්‍රශ්නේ 2009 ඒක තියෙනවා 6 වෙනි ප්‍රශ්නේ අයන්න කොටස 2009 සැප්තැම්බර් 30 දින රමේෂ් ව්‍යාපාරයේ මුදල් පොතේ බැංකු ශේෂය රුපියල් 10,500යි. අපි එහෙනම් මේක දාගෙන පටන් ගමු. ශේෂය කීයද? රුපියල් 10,500යි. එතකොට එදිනට ලැබපු බැංකු ප්‍රකාශයේ ශේෂය මුදල් පොතේ ශේෂයට වඩා වෙනස්. එහෙනම් වෙනසට හේතු තමයි තියෙන්නේ පල්ලෙහා. සැප්තැම්බර් මාසය තුල තැන්පත් කළ නමුත් උපලබ්ධ වූ චෙක්පත් රුපියල් 12,000යි. අපි දන්නවා අපි තැන්පත් කළ නමුත් උපලබ්ධ වූ චෙක්පත් කියන්නේ අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ අපි බැංකු ගිණුම හර කරලා තමයි තියෙන්නේ. එහෙනම් බැංකු ගිණුමේ අනිවාර්යයෙන්ම බැර වෙන්න ඕන. මං කිව්වේ එහෙනම් බැර වෙනව නම් අපි අඩු කළා කියන කොටසෙන් තමයි ඒක දාන්නේ. අඩු කළා රුපියල් කීයද? 12,000යි. 12,000යි. ඊට පස්සේ සැප්තැම්බර් මාසය තුල නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් රුපියල් 8,500යි. එහෙනම් නිකුත් කළා නම් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම බැර වෙලා තියෙන්නේ. එහෙනම් බැංකු ගිණුම හර පැත්තේ තමයි තියෙන්නේ. එහෙනම් එකතු කළා. එකතු කරනවා රුපියල් 8,500ක්. ඊට පස්සේ බැංකු ගිණුමට හර කළ නමුත් මුදල් පොතේ සටහන් වූ බැංකු ගාස්තු රුපියල් 500ක් සහ ස්ථාවර නියෝග මත ගෙවූ පොලි රුපියල් 2,000ක් විය. එහෙනම් බැංකු ගිණුමට හර කළා නම් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට ඒවා බැර වෙන්න ඕන. එහෙනම් බැංකු ගිණුමේ සටහන් වූ බැංකු ගාස්තු තියෙන රුපියල් 500ක් අපි ඒක සංශෝධිත බැංකු ගිණුමේ බැර පැත්ත සටහන් කරනවා රුපියල් කීයද? 500ක්. ඊට පස්සේ ස්ථාවර නියෝග මත ගෙවූ පොලි තියෙනවා රුපියල් 2,000ක්. අපි ඒකත් දානවා ස්ථාවර නියෝග මත ගෙවූ පොලි රුපියල් 2,000ක්. ඊට පස්සේ බැංකුවට ඍජුවම ණයගැතියන්ගෙන් ලැබූ චෙක්පත් රුපියල් 3,500යි. ඍජුවම ලබලා තියෙනවා ණයගැතියන්ගෙන්. අපි කිව්ව ඍජු ප්‍රේෂණ කියලා. ණයගැති ඍජු ප්‍රේෂණ රුපියල් 3,500යි. එතකොට දැන් අපි ඔක්කොම දාලා තියෙන්නේ තැන්පත් කළ නමුත් උපලබ්ධ වූ චෙක්පත් දැම්ම සැසඳුම් ප්‍රකාශයට, නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් දැම්ම සැසඳුම් ප්‍රකාශයට, ඊට පස්සේ බැංකු ගාස්තු ස්ථාවර නියෝග මත ගෙවූ පොලි දැම්ම රුපියල් 500ක් 2,000ක් බැර කරා. ඍජුවම ලැබුණු චෙක්පත් අපි චෙක්පත් ලැබීමක් නිසා අපේ බැංකු ගිණුමේ මුදල් වැඩි වෙනවා. එහෙනම් අපි හර පැත්ත සටහන් කරා. දැන් එහෙනම් අපි බලමු මේකේ එකතුව කීයද කියලා. එකතු වෙනවා 14,000ක්. රුපියල් 14,000ක් මේ පැත්තේ දාගත්තා.
ඊට පස්සේ අපේ ශේෂය පහළට ගෙනියන්නේ කීයද? එතකොට අපිට ඒක ඉන්නේ 14000න් 2500ක් අඩු කර 2500ක් අඩු කරාම වෙනවා රුපියල් 11500. 11500. එතකොට අපි 11500 දාන බැංකු සතුන් ප්‍රකාශයේ සංශෝධිත බැංකු ශේෂයට. ඊට පස්සේ අපි සංශෝධිත බැංකු ගිණුමේ ශේෂයයි නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවු ශේෂයයි අපි එකතු කරන්න ඕන. එතකොට එනවා රුපියල් 19000. රුපියල් 19000. එතකොට 19000න් 12000ක් අඩු කරාම රුපියල් එනවා 7000. එතකොට බැංකු ප්‍රකාශයට අනුව ශේෂය තමයි රුපියල් 7000. ඊළඟට 2010 ප්‍රශ්න බලමු. 2010 30 වෙනි බහුවරණයේ ස්ථාවර නියෝග මත බැංකුව විසින් කළ ගෙවීම් ව්‍යාපාරය සටහන් කරනුයේ එහි මුදල් පොතේ අපි දන්නවා ස්ථාවර නියෝගයක් කරාම අපි ගෙවීමක් විදියට සලකලා බැර පැත්තේ තමයි දාන්නේ. එහෙනම් බැංකු තීරුවේ බැරටය. එතකොට මේ අවුරුදු වල අපි දැන් වෙන වෙනම මුදල් පොත බැංකු ගිණුම හැදුවට මේ අවුරුදු වල තිබුණේ මුදල් පොතේම මුදල් තීරුවක් තිබුණා බැංකු තීරුවක් තිබුණා. ඒක තමයි මේ කියන්නේ. එතකොට ඒගොල්ලෝ මුදල් පොතේ බැංකු තීරුවේ බැර පැත්තේ තමයි දාන්නේ. ඔව් මෙතන පොඩි වැරදීමක් තියෙනවා. මෙතන 20000ක් වෙනව එකතුව. 12000ක් ගියාම 8000. හරි. ඊළඟට බැංකු සැසඳුම් ප්‍රකාශයේ පිළියෙල කිරීමකදී භාවිතා කරනු ලබන්නේ මොකද්ද? අපි දැන් කලිනුත් ගණන් හැදුවා. එහෙනම් බැංකු සැසඳුමක් අපි හදනකොට මොනවද දාන්නේ? තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක්පත් දානවා. හැබැයි බැංකු ගාස්තු දාන්නේ නැහැ. බැංකු ගාස්තු දාන්නේ සංශෝධිත බැංකු ගිණුම හදනකොට. දෙවෙනි එක. තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක්පත් සහ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත්. ඒක හරි. අපි තුන්වෙනි එක බලමු. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොකළ චෙක්පත් සහ ස්ථාවර නියෝග මත කළ ගෙවීම. අපි දන්නවා ස්ථාවර නියෝග මත ගෙවීම වාර්තා කරන්නේ සංශෝධිත බැංකු ගිණුමේ. එහෙනම් ඒ උත්තරෙත් වැරදි. අන්තිම උත්තරේ ස්ථාවර නියෝග මත ගෙවීම සහ ඍජු ප්‍රේෂණ. ඒ අයිතම දෙකම අපි දාන්නේ සංශෝධිත බැංකු ගිණුමට. ස්ථාවර නියෝග මත ගෙවීම සංශෝධිත බැංකු ගිණුමේ බැර පැත්තටත් ඍජු ප්‍රේෂණ සංශෝධිත බැංකු ගිණුමේ හර පැත්තට තමයි දාන්නේ. එහෙනම් 31 වෙනි බහුවරණයට හරි උත්තරේ වෙන්නේ 2. ඊට පස්සේ 2011 27 වෙනි බහුවරණය චෙක්පත් නිකුත් කිරීම මුදල් පොතේ බැංකු තීරුවේ සටහන් කිරීමකදී අදාළ කරගන්නා මූලාශ්‍ර ලේඛනය වන්නේ. එතකොට චෙක්පත් නිකුත් කරනකොට අපි දන්නවා මුදල් තැන්පත් පත්‍රය කියන්නේ අපි මුදල් තැන්පත් කරනකොට තමයි අපි බැංකුවේ මුදල් තැන්පතු පත්‍රිකාව පුරවන්නේ. චෙක්පත් පිළිපත තමයි හරි උත්තරේ වෙන්නේ. අපි දන්නවා චෙක්පත නිකුත් කළාට පස්සේ චෙක් පොතේ ඉතුරු වෙන කොටස තමයි චෙක්පත් පිළිපත කියන්නේ. ඒකේ අදාළ ගනුදෙනුව සිදු වෙච්ච දිනය, වටිනාකම, කාටද නිකුත් කළේ වගේ විස්තර තියෙනවා. බැංකු ප්‍රකාශය චෙක්පත් නිකුත් කිරීම බැංකු ප්‍රකාශයේ වාර්තා වෙනවා. හැබැයි අපිට අදාළ කර මූලාශ්‍ර ලේඛනයට ගන්න වෙන්නේ චෙක්පත් පිළිපත. චෙක්පත් තැන්පත් පත්‍රය කියන්නේ අපිට ලද චෙක්පතක් බැංකුවේ ගිහින් තැන්පත් කරනකොට අපිට අවශ්‍ය වෙන මූලාශ්‍ර ලේඛනය වෙන්නේ චෙක්පත් තැන්පත් පත්‍රය. එහෙනම් නිකුත් කිරීමකදී අපිට අවශ්‍ය වෙන මූලාශ්‍ර ලේඛනය වෙන්නේ චෙක්පත් පිළිපත. ඊට පස්සේ 28 වෙනි බහුවරණේ
2011 මාර්තු මාසයේ සඳුන් ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශයේ බැර ශේෂය රුපියල් 9000ක් මුදල් පොතේ බැංකු තීරුවේ හර ශේෂය 10500ක් ලෙස සටහන්ව තිබුණි. වෙනසට හේතු විය හැක්කේ මොකක්ද? එතකොට බැංකු ප්‍රකාශයේ තිබුණ බැර ශේෂයක් 9000ක්. හැබැයි මුදල් පොතේ තියෙන්නේ 10500ක ශේෂයක්. එතකොට 1500ක වෙනසක් තියෙනවා. එතකොට මං කලින් කියලා ඇති බැංකු ප්‍රකාශයේ සාමාන්‍යයෙන් තියෙන්නේ බැර ශේෂයක්. මොකද වගකීම් ගිණුමක් ඒක නිසා ඒක අයිරාවක් විදිහට සලකන්න එපා. එතකොට මුදල් පොතේ හර ශේෂයක් තියෙනවා. එතකොට අපි බලමු ඒ කියන්නේ දැන් මෙතනදී බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා මුදල් පොතේ ශේෂය වැඩි. මුලින් අපි ඒක දැනගන්න ඕනේ. එතකොට අපි බලමු පළවෙනි එක ව්‍යාපාරයේ වෙනුවෙන් බැංකුවට ලැබුණු ලාභාංශ. එතකොට බැංකුවට ඍජුවම ලැබුණු ලාභාංශ බැංකු ගිණුමේ වාර්තා වෙලා නැහැ. එහෙනම් අපි සංශෝධිත බැංකු ගිණුමේක වාර්තා කරනවා. හැබැයි ඒක තමයි වාර්තා කරොත් අපේ බැංකු තීරුවේ හර ශේෂය තව වැඩි වෙනවා. නේද? 9000 ශේෂයට සමාන වෙන්නේ නැහැ. ඊට පස්සේ නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත්. එහෙනම් නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත් කියන්නේ අපේ බැංකු ගිණුමේ අඩුවීමක් තියෙනවා. හරිනේ. එතකොට බැංකු ප්‍රකාශය අපි සැසඳුම හදනකොට අපි ඒක හර කරන්න ඕනේ. එහෙනම් බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි වෙනවා. එතකොට අපිට ඒක හරි කියලා හිතන්න පුළුවන්. ඊට පස්සේ බැංකුවට ලැබී තිබුණු ණයගත ශේෂයන් එතකොට බැංකුවට ලැබිලා තියෙන ණයගත ශේෂයන් අපි සංශෝධිත බැංකු ගිණුමේ හර පැත්තේ තමයි සටහන් කරන්නේ. එහෙනම් බැංකු ශේෂය තව වැඩි වෙනවා. එහෙනම් ඒක ගන්නත් බැහැ. තැන්පත් කළ නමුත් උපලබ්ධ වූ චෙක්පත්. ඒ කියන්නේ අපේ බැංකු ගිණුමේ හර වෙලා තියෙන්නේ. හැබැයි සැසඳුම හදනකොට අපි ඒක අඩු කරලා පෙන්වන්න ඕනේ. එහෙනම් අඩු කරා නම් බැංකු ප්‍රකාශයේ ශේෂය තව අඩු වෙනවා. එහෙනම් හරි උත්තරය මොකද්ද? නිකුත් කළ නමුත් බැංකුවට ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්. හරි නේද? අපි මේ වගේ එකක් තිබ්බහම බලන්න ඕන. මෙතනදී බැංකු ප්‍රකාශයේ ශේෂයයි මුදල් පොතේ ශේෂයෙන් දෙකේ මොකක්ද වැඩි? මුදල් පොතේ ශේෂයට වඩා බැංකු ප්‍රකාශයේ ශේෂය අඩු. එහෙනම් අඩු වීමට හේතුවක් තමයි අපි කොහොමද නිකුත් කර නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් එකතු කරනවා. නේද? එකතු කරනකොට අන්න එහෙනම් බැංකු ප්‍රකාශයේ ශේෂයත් වැඩි වෙනවා මුදල් පොතේ ශේෂයට සමාන වෙනවා. තැන්පත් කළා නම් උපලබ්ධ වූ චෙක්පත් බැංකු ප්‍රකාශයේ තවත් අඩු වෙනවා. ණයගති ඍජු ප්‍රේෂණ සහ ලැබුණු ඍජු ලාභාංශ හින්දා බැංකු ප්‍රකාශ අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය තවත් වැඩි වෙනවා. වෙනසට හේතුවක් වෙන්නේ නැහැ. එහෙනම් හරි උත්තරේ තමයි දෙවෙනි පිළිතුර. ඊට පස්සේ දෙවෙනි කොටසේ 6 වෙනි ගානේ සඳරුවන් ව්‍යාපාරයේ 2011 ඔක්තෝබර් මාසය සඳහා මුදල් පොතේ බැංකු තීරුව පහත දැක්වේ. අපිට ඒ ව්‍යාපාරයේ බැංකු ගිණුම දීලා තියෙනවා 2011 ඔක්තෝබර් මාසය සඳහා බැංකුව විසින් එවන බැංකු ප්‍රකාශය උපුටාගත් කොටසකුත් තියෙනවා. එහෙනම් අපි මෙහෙම එකක් දුන්නහම මොකද්ද කරන්නේ? මුදල් පොතේ හර තීරුව බැංකු ප්‍රකාශයේ පෙර තීරුවත් එක්ක සංසන්දනය කරනවා. මුදල් පොතේ පෙර තීරුව බැංකු ප්‍රකාශයේ හර තීරුවත් එක්ක සංසන්දනය කරනවා. එතකොට මම සංසන්දනය කරනකොට කිව්වා අනිවාර්යෙන්ම චෙක්පත් අංකය සහ වටිනාකම කියන දෙකම බලන්න ඕන. හරි. එතකොට අපි බලමු අපේ ඉදිරියට ගෙනාපු ශේෂය දෙකේම හරි. එහෙනම් අපි දෙවෙනි එක බලමු. මුදල් තැන්පත් තියෙනවා රුපියල් 9000ක්. එහෙනම් බැංකු ගිණුමේ හර පැත්තේ 9000ක් තියෙන. ඒකත් එක්කම බැංකු ප්‍රකාශයේ බැර පැත්තේ 9000ක් තියෙනවා. එහෙනම් දෙකේම වාර්තා වෙලා තියෙන නිසා අපිට ඒකට හරියක් දාගන්න පුළුවන්. ඊට පස්සේ චෙක්පත් ගෙවීමක් තියෙනවා රුපියල් 40000ක. එහෙනම් බැංකු ගිණුමේ 40000ක් තියෙනවා. හැබැයි අපි බලන්න ඕන චෙක්පත් අංකය හරිද කියලා. චෙක්පත් අංකය තමයි 168යි 401. එහෙනම් බැංකු ගිණුමෙත් තියෙනවා 168යි 401. එහෙනම් හරි චෙක්පත් තමයි තියෙන්නේ. මොකද අපිට වටිනාකමින් බලන්න බෑ. මොකද එකම වටිනාකමින් චෙක්පත් කීපයක් අපි නිකුත් කරලා තියෙන්න පුළුවන්. ඒ වගේම ලැබිලා තියෙන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම චෙක්පත් අංකය බලන්න ඕනේ.
ඒකත් හරි. ඊට පස්සේ චෙක්පත් තැන්පත් කිරීමක් තියෙනවා 323යි 510 රුපියල් 15000යි. බැර පැත්තේ තමයි තියෙන්නේ. එහෙනම් අපි බලමු 323යි 510 ජයසිරිගෙන් ලැබපු චෙක්පතක් වෙන රුපියල් 15000ක්. එහෙනම් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ තියෙන සටහන් වෙලා බැංකු ප්‍රකාශයේ 15000 සටහන් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි බලුවොත් මුදල් පොත් බැංකු ගිණුමේ හර පැත්තේ ඉතුරු චෙක්පත් බැංකු ප්‍රකාශයට ඉදිරිපත් වෙලා නැහැ. අපි බැර පැත්ත ගත්තොත් බැංකු ගිණුමේ 160,402 අපි චෙක්පත් නිකුත් කිරීමක් තියෙනවා රක්ෂණ ගාස්තු සඳහා කරපු ගෙවීම. ඒක බැංකු ප්‍රකාශයට ඉදිරිපත් වෙලා තියෙනවා රුපියල් 5000. ඊට පස්සේ කුලී සඳහා නිකුත් කර චෙක්පත බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. එතකොට දැන් අපිට පේනවා අපිට තියෙනවා බැංකු ප්‍රකාශයේ වාර්තා වෙන උණු ඇතැම් අයිතම බැංකු අපේ ව්‍යාපාර බැංකු ගිණුමේ වාර්තා වෙලා නැහැ. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ වාර්තා වුණු සමහර ඒවා බැංකු ප්‍රකාශයේ වාර්තා වෙලා නැහැ. එතකොට ඒව තමයි වෙනසට හේතු වෙන්නේ. හරි. අපි දැන් බලමු සංශෝධිත බැංකු ගිණුම කොහොමද හදන්නේ කියලා. එහෙනම් අපි ගන්නවා සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය බලනවා. අපි ඒක හැමතිස්සෙම බලන්න ඒකේ ශේෂයත් ඉදිරියට ගෙනihin තියෙන්නේ හර පැත්තෙන්ද බැර පැත්තෙන්ද කියලා. එතකොට බැර පැත්තෙන් ශේෂය පහළට ගෙන ගිහින් තියෙනවා නම් හර පැත්තෙන් තමයි ශේෂය ඉදිරියට ගෙන යන්නේ. එහෙනම් ශේෂය ඉදිරියට ගෙන ආවා කීයද රුපියල් 94000ක්. රුපියල් 94000ක්. ඊළඟට අපි බලමු දැන් බැංකුවේ වාර්තා වෙලා තියෙන හැබැයි අපේ මුදල් පොතේ වාර්තා වෙලා නැති ඒවා. එහෙනම් ස්ථාවර නියෝග මත ගෙවීම් තියෙනවා. එහෙනම් බැංකුවේ හර පැත්ත සටහන් වෙලා නම් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ බැර පැත්ත තමයි සටහන් වෙන්නේ. එහෙනම් ස්ථාවර නියෝග කියන්නේ ගෙවීමක්. අපේ ව්‍යාපාරයේ ජංගම ගිණුමේ සල්ලි අඩු වෙනවා. එහෙනම් වත්කම් අඩුවීමක්. එහෙනම් බැර පැත්ත තමයි සටහන් කරන්නේ. ඊට පස්සේ ප්‍රේෂණ තියෙනවා රුපියල් 7000. බැංකු ප්‍රකාශනයේ බැර පැත්ත තියෙනවා නම් අපේ බැංකු ගිණුමේ හර පැත්ත තමයි සටහන් කරන්නේ. ප්‍රේෂණ රුපියල් 7000ක්. ඊට පස්සේ ලාභාංශ තියෙනවා ඒකත් හර පැත්ත බැර පැත්ත තියෙන්නේ. එහෙනම් අපේ බැංකු ගිණුමේ හර පැත්තට තමයි සටහන් කරන්නේ ලාභාංශ. ඊට පස්සේ බැංකු ගාස්තු තියෙනවා ඒක ගෙවීමක්. බැංකු ප්‍රකාශයේ හර පැත්තේ තියෙනවා නම් සංශෝධිත බැංකු ගිණුම අපි හදන්න ඕන බැර පැත්තේ. එහෙනම් මේක බැර පැත්තට දැම්මා. එහෙනම් අපිට දැන් පුළුවන් එකතුව බලන්න. එකතුව කීයද එන්නේ? 1,01,500. ඒක අපි මේ පැත්තට දාගත්තා. ඊට පස්සේ කීය දෙන්නේ 1,01,500න් අපි අඩු කරන්න ඕන රුපියල් 5000ක්. කීයද 96,500යි. 96,500. එතකොට ශේෂය පහළට ගෙනියන්නේ කීයද රුපියල් 96,500යි. ඒ ශේෂය අපි 96,500 ගෙනියනවා සංශෝධිත බැංකු සැසඳුම් ප්‍රකාශයේ සංශෝධිත බැංකු ශේෂයට. එහෙනම් 96,500යි. එතකොට අනිවාර්යෙන් අමතක කරන්න එපා බැංකු සැසඳුම් ප්‍රකාශය හදනකොට දිනය අනිවාර්යෙන්ම ලියන්න. 2011 ව්‍යාපාරේ නම ලියන්න පුළුවන් සඳරුවන් ව්‍යාපාරය 2011 10/31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය. ඊට පස්සේ අපි බලමු බැංකු ගිණුමේ වාර්තා වෙලා නැති අයිතම මොනවද කියලා. අපිට තියෙනවා හර පැත්තේ අයිතම දෙකක්. එහෙනම් ඒ අයිතම දෙක බැර පැත්තට නෙන්න ඕනේ. එහෙනම් අපි අඩු කරනවා. අපිට දාන්න පුළුවන් තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්පත් නුවන් 30000ක් තියෙනවා 50000ක් තියෙනවා. මෙතන තියෙනවා රුපියල් 30000යි
මෙතනින් ලියමු 30000යි 50000යි. අපිට ලියන්න පුළුවන් චෙක්පත් අංකයක් ලියන්න පුළුවන්. 236යි 427 චෙක්පත් අංකය. අනිත් චෙක්පත් අංකය තමයි 348යි 205 කියන චෙක්පත් අංකය. එතකොට 30000යි 50000යි කියන ශේෂය මෙතනින් අඩු වෙන්න ඕන. ඒ කියන්නේ 80000ක් අඩු වෙන්න ඕන. ඊළඟට අපි බලමු චෙක්පත් නිකුත් කිරීමක් තියෙනවා කපිලට රුපියල් 5000කුත් කුලී සඳහා ගෙවපු චෙක්පත රුපියල් 10000කුත්. එතකොට අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ බැරපැත්ත තියෙනවා නම් අපි බැංකු ප්‍රකාශය ටික එකතු කරන්න ඕන. එහෙනම් 5000යි 10000යි එකතු කරන්න ඕන. 5000යි 10000යි එකතු කරන්න ඕන. හරි. එතකොට අපිට එතන චෙක්පත් අංක ලියන්න පුළුවන් 168යි 400යි 168යි 403. 168යි 400යි 168යි 400. ඒක තමයි චෙක්පත් අංකය. වටිනාකම් ටික ලිව්වා. එහෙනම් රුපියල් 15000ක් එකතු වෙන්න ඕන අපේ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂයට. එතකොට 96යි 500ට අපි එකතු කරොත් රුපියල් 15000ක් අපිට උත්තරේ එනවා 111යි 500ක්. එනවා 111යි 500ක්. හරිද? එතකොට 111යි 500න් අපි 80000ක් අඩු කරාම 111යි 500න් අඩු කරා 80000ක්. එතකොට එනවා 31500ක්. 31500ක්. එතකොට ඔයගොල්ලන්ට අපේ බැංකු ප්‍රකාශය දීලා තියෙන නිසා අපිට පුළුවන් අපේ ගාණ අපි හරියට හදලා තියෙනවද කියලා බලන්න. එහෙනම් 2010 10 28ට ශේෂය තියෙනවා 31500ක්. අපි සැසඳුම හැදුවාම අපිට ඒ වටිනාකමම 31500 ආවා. එහෙනම් අපි ගාණ හරියට හදලා කියලා අපිට හිතන්න පුළුවන්. හරි. අපි යන් 2012 ප්‍රශ්නෙට 2012 27 වෙනි බහුවරණය බැංකුව විසින් අය කරනු ලබන බැංකු ගාස්තු ව්‍යාපාරයේ සටහන් කරනුයේ එහි මුදල් පොතේ. බැංකු ගාස්තු කියන්නේ ගෙවීමක්. එහෙනම් මුදල් අඩුවීමක් අපි සටහන් කරන්නේ බැර පැත්තේ. එහෙනම් බැංකු තීරුවේ බැර පැත්තේ තමයි සටහන් කරන්නේ. හරි උත්තරය 1. ඊට පස්සේ 2013 25 වෙනි බහුවරණය පහත සඳහන් වන්නේ මුදල් පොතේ බැංකු ශේෂය හා බැංකු ප්‍රකාශයේ ශේෂය වෙනස් වීමට බලපෑ හේතුය. හේතු ටිකක් තියෙනවා. අපෙන් අහනවා මුදල් පොතේ බැංකු ශේෂය සංශෝධනය කිරීමට අදාළ කරගන්නේ. මුදල් පොතේ ශේෂය සංශෝධනය කරන්න විතරයි. එහෙනම් පළවෙනි එක තියෙනවා මුදල් පොතේ සටහන් වූ බැංකුව කළ ස්ථාවර නියෝග ගෙවීම් රුපියල් 500යි. අපි ස්ථාවර නියෝග ගෙවීම් වාර්තා කරනවා. එතකොට ඒ වගන්තිය දීලක් තියෙනවා මුදල් පොතේ සටහන් වෙලා නැහැ කියලා. එහෙනම් අනිවාර්යෙන්ම අපි ඒක වාර්තා කරනවා. 2. මුදල් පොතේ සටහන් නොවූ බැංකුවට ලැබී ඇති ආයෝජන ආදායම. ඒකෙත් කියනවා මුදල් පොතේ සටහන් වෙලා නැහැ කියලා. එහෙනම් බැංකුවට ලැබී තියෙන ආයෝජන ආදායම අපි දැනගන්නේ බැංකු ප්‍රකාශනයේ මාසිකව එවනකොට එහෙනම් අපි ඒක මුදල් පොතේ වාර්තා වෙලා නැහැ. එහෙනම් ඒකත් සටහන් කරනවා. C. තැන්පත් කළ මුත් බැංකුව උපලබ්ධ වූ චෙක්පත්. අපි ඒක දාන්නේ අපි තැන්පත් කිරීමක් නම් අපි බැංකු ගිණුමේ දැනටමත් වාර්තා කරලා තියෙන්නේ. අපි ඒක දාන්නේ බැංකු සැලසුම් ප්‍රකාශය හදනකොට තමයි C අයිතමේ දාන්නේ. එහෙනම් මුදල් පොතේ බැංකු ප්‍රකාශයේ මුදල් පොතේ බැංකු ශේෂය සංශෝධනය කරගන්න අපි අදාළ කරගන්නේ A සහ B පමණයි.
එහෙනම් හරි උත්තරේ වෙන්නේ 3. ඊළඟට දෙවැනි කොටසේ 6 වෙනි ප්‍රශ්නය 2013 3.31 දිනට සාලිය ව්‍යාපාරයේ මුදල් පොතේ හර පැත්ත බැංකු තීරුවේ ශේෂය රුපියල් 15500යි. එහෙනම් අපෙන් සංශෝධිත බැංකු ශේෂය අහනවා. ඒක නිසා අපිට එතනින් පටන් ගන්න පුළුවන්. කීයද ශේෂය? ශේෂය රුපියල් 15500යි. අපි ඒක හර පැත්තේ දාගත්තා. ඊට පස්සේ 2013 මාර්තු මාසයේ සඳහා බැංකු ප්‍රකාශයේ ශේෂය මුදල් පොතේ ශේෂය හා නොගැලපුණි. වෙනසට හේතු තියෙනවා. පළවෙනි එක තමයි මාර්තු මාසයේ තුල තැන්පත් කළ නමුත් ඒ මාසයේ තුල නිෂ්කාශනය නොවූ චෙක් පත්වල වටිනාකම රුපියල් 4000යි. අපි තැන්පත් කළා නම් අපි දැනටමත් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හරපැත්ත සටහන් කරලා තියෙන්නේ. හැබැයි බැංකු ප්‍රකාශයේ බැංකුවට තාම උපලබ්ධ වෙලා නැති නිසා අපි ඒක අඩු කරලා පෙන්නනවා. කීයද? රුපියල් 4000යි. ඊට පස්සේ මුදල් පොතේ සටහන් නොවූ බැංකුව අය කළ ගාස්තු රුපියල් 400යි. එහෙනම් අපිට ගන්න පුළුවන් බැංකුව අය කළ ගාස්තු කියන්නේ මොකද්ද? බැංකු ගාස්තු. එහෙනම් බැංකු ගාස්තු තියෙනවා රුපියල් 400ක්. අපි ඒක බැර පැත්තේ සටහන් කරා. ඒක ගෙවීමක් හින්දා. ඊට පස්සේ මාර්තු මාසයේ තුල නිකුත් කළ නමුත් එම මාසයේ තුල ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් රුපියල් 3000යි. එහෙනම් මාර්තු මාසේ නිකුත් කළා නම් අපි දැනටමත් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ බැර පැත්තේ සටහන් කරලා තියෙනවා. එහෙනම් බැංකු ගිණුමේක හරට සටහන් වෙන්න ඕනේ. ඒ කියන්නේ එකතු කරන්න ඕනේ. එහෙනම් මොකද්ද කරන්නේ? එකතු කරනවා අපි රුපියල් 3000ක්. ඊට පස්සේ මුදල් පොතේ සටහන් නොවූ බැංකුවට ලැබී ඇති ඍජු ප්‍රේෂණ බැංකුවට කෙලින්ම ලැබිලා තියෙන ඍජු ප්‍රේෂණ තියෙනවා රුපියල් 6000ක්. එහෙනම් මුදල් ලැබීමක්. එහෙනම් අපි හර පැත්ත සටහන් කරනවා රුපියල් 6000ක්. එහෙනම් අපිට දැන් එකතුව ගන්න පුළුවන් 21500යි. 21500න් 400ක් අඩු වුණාම 21100යි. 21500යි. එහෙනම් ශේෂය පහළට ගෙනියන්නේ කීයද? 21යි 100යි. හරි. එතකොට අපි ඒ ශේෂය තමයි සැසඳුම් ප්‍රකාශයේ සංශෝධිත බැංකු ශේෂයේ විදියට ගන්න. අපි එතනින් පටන් ගත්තා. ඒකෙත් අනිවාර්යෙන්ම අපිට පුළුවන් ව්‍යාපාරේ නම ලියන්න. සාලිය ව්‍යාපාරයේ කවද දිනයකද මේ හදන්නේ? 2013 3.31 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය. ඒක අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. එතකොට 21100ක්. එහෙනම් නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවු චෙක්පත් 3000ක් එක්ක අපිට එනව එකතුව 24100යි. 24100යි. ඊට පස්සේ 24100න් 4000ක් අඩු කරාම අපිට කීය දෙන්නේ? රුපියල් 20100යි. එහෙනම් 2013 3.31 දිනට බැංකු ප්‍රකාශයට අනුව ශේෂය එනවා 20100යි. ඊළඟට 2015 ගාන බැලුවොත් 28 වෙනි බහුවර්ණය අපෙන් අහනවා බැංකු ප්‍රකාශනයක හර තීරුවේ දැක්වෙන අයිතමයක් වන්නේ. එතකොට අපි දන්නවා බැංකු ප්‍රකාශයේ හර තීරුවේ තියෙන්නේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ බැර තීරුවේ සටහන් වෙන අයිතමය. එහෙනම් අපි බලමු මොකක්ද උත්තරේ කියලා. ණයගති ප්‍රේෂණ අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හර පැත්තේ තමයි තියෙන්නේ ලැබීමක් නිසා. එහෙනම් බැංකු ප්‍රකාශයේ ණයගති ප්‍රේෂණ වාර්තා වෙන්නේ බැර තීරුවේ. එහෙනම් පළවෙනි එක වැරදි. දෙවෙනි එක මුදල් තැන්පත්. මුදල් තැන්පත් කරාමත් අපි අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ මුදල් වැඩිවීමක් විදියට සලකලා මුදල් අපි හර කරනවා. බැංකු ගිණුම හර පැත්තේ තමයි මුදල් තැන්පත් සටහන් කරන්නේ. චෙක්පත් තැන්පත්මුත් එහෙමමයි.
බැංකු කාස්තු කියන්නේ ගෙවීමක්. එහෙනම් අපි ඒක සංශෝධිත බැංකු ගිණුම හදනකොට ගෙවීමක් නිසා බැංකුවේ සල්ලි අඩු වෙන හින්දා අපි ඒක බැරපැත්ත සටහන් කරනවා. එහෙනම් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ බැරපැත්ත සටහන් වෙන අයිතමයක් බැංකු ප්‍රකාශයේ හරපැත්තේ තමයි සටහන් වෙන්නේ. එහෙනම් නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. හරි ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස අමාලි ව්‍යාපාරයේ 2015 සැප්තැම්බර් මාසයේ සඳහා මුදල් පොතේ බැංකු තීරුව පහත දැක්වේ. ඊළඟට අපිට තියෙනවා බැංකු ප්‍රකාශය එදිනට ව්‍යාපාරය විසින් සැප්තැම්බර් මාසයේ සඳහා එවපු බැංකු ප්‍රකාශයක් තියෙනවා. එතකොට අපිට පේනවා මුදල් පොතේ ශේෂය පහළට ගෙන ගිහින් තියෙන කීයද? රුපියල් 17400යි. හැබැයි බැංකු ප්‍රකාශයට අනුව අවසාන ශේෂය තියෙන කීයද? 14800යි. එහෙනම් ඔන්න මුදල් පොතේ ශේෂයත් බැංකු ප්‍රකාශයේ ශේෂයත් අසමානයි. එහෙනම් අපි අසමාන වීමට හේතු හොයලා බලලා හදනවා බැංකු සැසඳුම් ප්‍රකාශය. එහෙනම් ඒකේ පළවෙනි පියවර තමයි බැංකු ගිණුම සංශෝධනය කිරීම. අපි දැන් බලමු මුදල් පොතේ වාර්තා වෙලා තියෙන අයිටම බැංකු ප්‍රකාශයේ වාර්තා වෙලා තියෙනවද කියලා. අපි එහෙනම් ආරම්භක ශේෂය 3500 හරි. අපි හරපැත්ත බැලුවොත් රුපියල් 6000ක මුදල් තැන්පත් තියෙනවා. බැංකු ප්‍රකාශයේත් 6000ක මුදල් තැන්පත් තියෙනවා. එහෙනම් මේ මුදල් තැන්පත් වාර්තා වෙලා තියෙනවා දෙගොල්ලොන්ගෙම. ඊට පස්සේ චෙක්පත් තැන්පත් කිරීමක් රුපියල් 4500කට තියෙනවා හරපැත්තේ. එහෙනම් බැංකු ප්‍රකාශයේ බැරපැත්තේ තමයි තියෙන්නේ චෙක්පත් තැන්පත් කිරීම. එහෙනම් හරපැත්තේ 4500යි බැරපැත්තේ තියෙනවා චෙක් විස්තරයට බලන්න ඕන චෙක්පත් තැන්පත් කිරීමක් තමයි තියෙන්නේ 4500යි. ඊට පස්සේ 6400ක චෙක්පත් තැන්පත් කිරීමක් තියෙනවා. ඒක තියෙනවා 6400ක් බැරපැත්තේ. එහෙනම් අපිට ඒකත් දෙකේම වාර්තා වෙලා කියලා හරියක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මුදල් තැන්පත් කිරීම තියෙනවා රුපියල් 5000ක්. බැංකු ප්‍රකාශයේ ඒ මුදල් තැන්පත් කිරීම වාර්තා වෙලා තියෙනවා රුපියල් 5000ක්. මුදල් තැන්පත් කියලා විස්තරයට තියෙන රුපියල් 5000. ඊට පස්සේ ඉතුරු 1800 චෙක්පත් තැන්පත් කිරීම හරපැත්තේ 1800 බැංකු ප්‍රකාශයේ බැරපැත්තේ 1800ක් නැහැ. එහෙනම් අපිට ඒ අයිටමේ ගන්න පුළුවන්. එතකොට දැනටමත් මුදල් පොතේ හරපැත්තේ වාර්තා වෙලා තියෙන ගණන් වලින් ඒ චෙක්පත් තැන්පත් කිරීම වල වටිනාකම වෙන 1800 බැංකුවට උපලබ්ධ වෙලා නැහැ. එහෙනම් අපිට ඒ අයිටමේ කෙලින්ම දාන්න පුළුවන් බැංකු සැසඳුම් ප්‍රකාශයට. මොකද්ද? තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නැත්නම් උපලබ්ධි නොවූ චෙක්පත් කියලා. කීයද? රුපියල් 1800යි. අපි ඒක දැන්ම දාගමු. ඊට පස්සේ අපි මුදල් පොතේ බැරපැත්ත ගත්තාම තියෙනවා රුපියල් 2000ක්. චෙක්පත් අංකය 153යි 161. එතකොට බැංකු ප්‍රකාශයේ 153යි 161ට 2000ක චෙක්පතක් තියෙනවා. එහෙනම් ඒක හරි. ඊට පස්සේ 153 162 චෙක්පත් වටිනාකම රුපියල් 800යි. බැංකු ප්‍රකාශයේ ඒක වාර්තා වෙලා තියෙනවා. අපි ඒකත් හරි. ඊට පස්සේ 153 163 චෙක්පත් අංකයෙන් 3400ක් තියෙනවා ගෙවීමක්. එහෙනම් ඔන්න හරපැත්තේ 153 161ට 3400ක් තියෙනවා. ඒකත් හරි. ඊට පස්සේ 153 164ට 2100ක් තියෙනවා ගෙවීමක්. බැංකු ප්‍රකාශයේත් ඒක හරපැත්තේ 153 164ට 2100ක් වාර්තා වෙලා තියෙනවා. එහෙනම් ඒකත් හරි. ඊට පස්සේ 153 165ට 1500ක චෙක්පතක් ගෙවීමක් කරාට ඒක බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. නේද? එහෙනම් නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් තියෙනවා රුපියල් 1500ක්. අපි ඒක බැංකු සැසඳුමට දාගත්තා. හරි. දැන් අපි බලමු බැංකු ප්‍රකාශයේ වාර්තා වෙලා තියෙන හැබැයි ව්‍යාපාරයේ බැංකු ගිණුමේ වාර්තා නොවූ අයිටම. එතකොට බැංකු ගාස්තු තියෙනවා, ස්ථාවර නියෝග තියෙනවා. එහෙනම් අපි සංශෝධිත බැංකු ගිණුම හදන්නේ කොහොමද?
ශේෂයෙන් තමයි පටන් ගන්නෙ. මාසේ අවසාන ශේෂයෙන් ආරම්භ කරනවා. කීයක් තියෙනවද? රුපියල් 17400ක් තියෙනවා. හරිද? ඊළඟට බැංකු ගාස්තු තියෙනවා හර පැත්තේ රුපියල් 100ක්. එහෙනම් හර පැත්තේ නම් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ බැර පැත්තේ තමයි බැංකු ගාස්තු තියෙන්නේ. මොකද ඒක ගෙවීමක් හින්දා රුපියල් 100. ඊට පස්සේ තියෙනවා ස්ථාවර නියෝග රක්ෂණ ගාස්තු රුපියල් 4200ක් බැංකු ප්‍රකාශයේ හර අයිතමයක්. එහෙනම් බැංකු ගිණුමේ බැර පැත්තට තමයි එන්නේ 4200. අංකව ස්ථාවර නියෝග මත ගෙවීමක් තමයි කරලා තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම ව්‍යාපාර සල්ලි අඩු වෙලා එහෙනම් අපි බැංකු ගිණුමේ බැර පැත්තේ සටහන් කරනවා. එහෙනම් බැංකු ප්‍රකාශයේ ඒ අයිටම දෙක විතරයි තියෙන්නේ. අපි ඒකත් වාර්තා කළා. එහෙනම් දැන් කීයද අපේ එන්නේ 17400යි අර පැත්තේ එකතුව 17400යි එතකොට ශේෂය පහළට ගෙනියන්නේ කීයද? අපි 17400න් අඩු කරමු 4300. කීයද උත්තරේ? රුපියල් 13100ක් තමයි එන්නේ. තුන්දාස් 100ක් තමයි එන්නේ. 13100. හරි. එතකොට ඒ ශේෂය තමයි ඊගේ ශේෂය වෙන්නේ. අපිට මෙතන දාන්න පුළුවන් රුපියල් 13100. හරි. එතකොට අපිට තියෙනවා මෙතන ණයගති ප්‍රේෂණ රුපියල් 2000කුත් තියෙනවා. අපි ණයගති ප්‍රේෂණ බැංකු ප්‍රකාශයේ බැර පැත්තේ නම් අපේ ව්‍යාපාර බැංකු ගිණුමේ හර පැත්තේ තමයි දාන්නේ රුපියල් 2000. එතකොට එකතු වෙනවා අපිට 19400ක්. 19400යි මේ පැත්තට 19400 දාගත්තා. එතකොට එනවා 15100. මෙතෙන්ටත් එනවා 15100. එතකොට අපේ බැංකු ගිණුමේ බැංකු සතුම් ප්‍රකාශයේ අපි දානව සංශෝධිත බැංකු ශේෂය. අපිට මුලින්ම දාන්න පුළුවන් ව්‍යාපාරී නම අමාලිගේ ව්‍යාපාරයේ 2015 9 දිනට බැංකු සැසඳුම් ප්‍රකාශය. එහෙනම් ඒ 15100 අපි මෙතෙන්ට ගේනවා. ඊට පස්සේ අපි නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවු චෙක්පත් එකතු කරනවා. දාසේදාස් 600යි. 16600න් අපි 1800ක් අඩු කරාම 16600න් 1800ක් අඩු කරාම අපිට එනවා රුපියල් 14800ක්. 14800. එතකොට අපි බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂය බැලුවොත් ඒකම තමයි එන්නේ 14800යි. එතකොට අපි වෙනසට හේතු ගලපලා අපි බැංකු ප්‍රකාශයේ ශේෂයට ගෙන ආවා. එහෙනම් ඒක තමයි 2015 ගාන. අපි 2016 ගානට ගියොත් 23 වෙනි බහුවරණය 2016 3.31 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හර ශේෂය
රුපියල් 15600ක් වූ අතර එදිනට බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශයට අනුව ශේෂය 15100යි. එහෙනම් රුපියල් 500ක වෙනසක්. වෙනසට හේතු වූ ගනුදෙනුව වන්නේ 1. ස්ථාවර නියෝග මත බැංකුව ගෙවූ රක්ෂණ වාරිකය රුපියල් 500යි. එතකොට අපි ස්ථාවර නියෝග මත ගෙවූ රක්ෂණ ගාස්තු අපි දාන්නේ සංශෝධිත බැංකු ගිණුමේ බැර පැත්තට. එහෙනම් ඒක වාර්තා කරාම 15600න් 500ක් ගියාම 15100 එනවා. එහෙනම් පළවෙනි උත්තරේ හරි. අපි දෙවෙනි එක ගත්තොත් නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් ඒ කියන්නේ බැංකු ගිණුමේ බැර පැත්තේ තියෙන්නේ. එහෙනම් බැංකු ප්‍රකාශයට එකතු වෙන්න ඕන. එහෙනම් මේ බැංකු ප්‍රකාශයේ ශේෂය තවත් වැඩි වෙනවා. එහෙනම් මේක වැරදි. තුන්වෙනි එක බැංකුවට ලැබී ඇති ප්‍රේෂණ රුපියල් 500යි. එතකොටත් මොකද්ද වෙන්නේ? ලැබී ඇති ප්‍රේෂණ හින්දා බැංකු ගිණුමේ ශේෂය තවත් වැඩි වෙනවා. මොකද අපි ඍජු ප්‍රේෂණ හර කරන හින්දා මෙතන 15600කට තව 500ක් එකතු වෙනවා. එතකොට වෙනස තව වැඩි වෙනවා. එහෙනම් තුන්වෙනි එකත් වැරදි. හතරවෙනි එක බැංකුවට ඍජුවම ලැබී ඇති ලාභාංශ. එතකොට ඍජුවම ලැබිලා තියෙන ලාභාංශ නිසා බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙනවා. එහෙනම් අපිට හරි උත්තරේ ගන්න වෙන්නේ පළවෙනි උත්තරේ. ඊළඟට දෙවෙනි කොටසේ 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි බහුවරණයෙන් අහලා තිබ්බා බැංකු අයිරාවක් කියන්නේ කුමක්ද කියලා. බැංකු අයිරාව කියන්නේ ජංගම ගිණුම් හිමියන්ට ලැබෙන පහසුකමක්. එතකොට ඒ ජංගම ගිණුමේ ශේෂය ඉක්මවලා එයාලට චෙක්පත් නිකුත් කරන්න ඒ ඉක්මවා චෙක්පත් නිකුත් කරන්න දෙනවා. ඒ ඉක්මවා නිකුත් කරන දෙන චෙක්පත් වල වටිනාකමට තමයි අපි කියන්නේ බැංකු අයිරාවක් කියලා. එතකොට බැංකු අයිරාව අපි හඳුනගන්නේ ජංගම වගකීමක් කියලා. ජංගම ගිණුමේ මුදල් තැන්පත් කිරීමට අදාළ ද්විත්ව සටහන ලියන්න. එහෙනම් ජංගම ගිණුමේ මුදල් තැන්පත් කරොත් මොකද්ද වෙන්නේ? ජංගම ගිණුමේ මුදල් වැඩි වීම නිසා බැංකු ගිණුමේ සල්ලි වැඩි වෙනවා. එහෙනම් බැංකු ගිණුම හර වෙනවා. ඒකත් එක්කම අපි ව්‍යාපාරයේ සල්ලි වලින් තමයි බැංකු ගිණුමේ ගිහින් තැන්පත් කරන්නේ. එහෙනම් ව්‍යාපාරේ මුදල් අඩු වෙනවා. එහෙනම් මුදල් ගිණුම බැර වෙනවා. එහෙනම් ද්විත්ව සටහන වෙන්නේ බැංකු ගිණුම හර මුදල් ගිණුම බැර. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස. ජනිත් ව්‍යාපාරයේ 2016 9 දිනට බැංකු ගිණුමේ ශේෂය රුපියල් 18000යි. අපිට ඒක අපි එතනින් පටන් ගමු. ශේෂය කීයද? රුපියල් 18000යි. ඊට පස්සේ සැප්තැම්බර් මාසයේ සඳහා එව්ව බැංකු ප්‍රකාශයේ ශේෂයත් එක්ක බැංකු ගිණුමේ ශේෂය ගැලපුණේ නැහැ. වෙනසට හේතු අනාවරණය කරගෙන තියෙනවා. බැංකු ගිණුමේ සටහන් නොවූ බැංකුව කළ ස්ථාවර නියෝග මත ගෙවීම තියෙනවා රුපියල් 6000ක්. එහෙනම් ස්ථාවර නියෝග මත ගෙවීම නිසා ව්‍යාපාර බැංකු ගිණුමේ මුදල් අඩු වෙනවා. එහෙනම් බැංකු ගිණුම බැර කරා රුපියල් 6000ක්. තැන්පත් කළ නමුත් සැප්තැම්බර් මාසයේ තුල නිෂ්කාශනය නොවූ චෙක්පත්. එහෙනම් ව්‍යාපාර බැංකු ගිණුම හර වෙලා තියෙන දැනටම එහෙනම් බැංකු සැසඳුම අපි අඩු කරනවා රුපියල් 3000ක්. ඊට පස්සේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් වල වටිනාකම රුපියල් 4800යි. නිකුත් කළ හින්දා බැංකු ගිණුමේ මුදල් අඩු වෙලා බැර වෙලා තියෙන. එහෙනම් අපි බැංකු ප්‍රකාශයට ඒක හර කළා පෙන්නනවා. එහෙනම් එකතු කරා 4800ක්. එහෙනම් අපි දැන් බලමු ශේෂය පල්ලෙහාට ගෙනියන්නේ කීයද කියලා. රුපියල් 18000ක් එනවා හර පැත්තේ එකතුව. හර පැත්ත එකතුව රුපියල් 18000යි. 18000න් 6000ක් ගියාම 12000යි. එතකොට සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය දැන් වෙන්නේ කීයද? රුපියල් 12000යි. 12000ට 4800ක් එකතු කරාම 16800යි. 16800යි. 16800න් අපි 3000ක් අඩු කරාම අපිට කීයද එන්නේ? 13800යි.
13800. එහෙනම් අපි එතනත් සංශෝධිත බැංකු ශේෂයට නිකුත් කර නමුත් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් එකතු කරා අඩු කරා තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවූ චෙක්පත්. එතකොට 13800ක් තමයි බැංකු ප්‍රකාශයට අනුව ශේෂය එන්නේ. හරි, ඊළඟට අපි යමු 2017 ගානට. 2017 තියෙනවා පහත සඳහන් තොරතුරු ඇසුරින් ප්‍රශ්න අංක 23 හා 24ට පිළිතුරු සපයන්න. දැන් පේනවා හැම අවුරුද්දකම බහුවරණ එකක් දෙකක් අනිවාර්යෙන්ම අහලා තියෙනවා. එතකොට විස්තර දීලා තියෙනවා 2017 සැප්තැම්බර් 30 දිනට බැංකු ගිණුමේ ශේෂය රුපියල් 14100ක් විය. පහත හේතු නිසා එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස් විය. එක තැන්පත් කර නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්, බැංකුවට ලැබුණු ඍජු ප්‍රේෂණ, ස්ථාවර නියෝග මත ගෙවූ රක්ෂණ ගාස්තු. අපෙන් අහනවා ඉහත හේතු අතුරින් බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා වැඩි වීමට බලපාන හේතුව මොකක්ද? බැංකු ගිණුමේ ශේෂය ඇයි බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා වැඩි? එකක් තමයි අපිට කියන්න පුළුවන් දැන් තැන්පත් බැංකු ප්‍රකාශයේ ශේෂය දැන් බැංකුවට තැන්පත් කළ චෙක්පත් උපලබ්ධ වෙලා නැහැනේ. එහෙනම් බැංකු ප්‍රකාශයේ ශේෂය අපේ ව්‍යාපාර මුදල් පොතේ හර වෙලා තිබ්බට බැංකු ගිණුමේ බැංකු ප්‍රකාශයේ ශේෂයෙන් අඩු වෙලත් නැහැ. ඊට පස්සේ බැංකුවට ලැබී ඇති ඍජු ප්‍රේෂණ රුපියල් 2500යි. හැබැයි ඒක බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා වැඩි වෙන්නේ නැහැ. මොකද බැංකු ගිණුමේ ණයගැති ප්‍රේෂණ වාර්තා වෙලා නැහැ. එතකොට අපිට B ගන්න බෑ කොහෙත්ම. අන්තිම එක ස්ථාවර නියෝග මත බැංකුව ගෙවා ඇති රක්ෂණ ගාස්තු. එතකොට ස්ථාවර නියෝග මත බැංකුව ගෙවා ඇති රක්ෂණ ගාස්තු අපේ බැංකු ප්‍රකාශයේ වාර්තා වුණාට බැංකු ප්‍රකාශයේ බැංකු ගිණුමේ අපේ ව්‍යාපාර බැංකු ගිණුමේ අඩුවීමක් විදියට වාර්තා වෙලා නැහැ. එහෙනම් අපේ ව්‍යාපාර බැංකු ප්‍රකාශනයේ ශේෂය වැඩි. හරිද? එතකොට අපිට උත්තරේ C ගන්න පුළුවන්. අනිත් එක තමයි අපේ තැන්පත් චෙක්පත් තැන්පත් කිරීමක් අපි ව්‍යාපාරයේ බැංකු ගිණුමේ වාර්තා කරලා තිබ්බට බැංකු ප්‍රකාශයක වාර්තා වෙලා නැහැ. එහෙනම් අපිට ගන්න වෙන්නේ A සහ C. හරි උත්තරේ වෙන්නේ 3. ඊළඟට 24 අහනවා සංශෝධිත බැංකු ශේෂය. එතකොට අපි ගන්නවා සැප්තැම්බර් 30 දිනට බැංකු ගිණුමේ ශේෂය කීයද? රුපියල් 14100යි. ඒ 14100ට අපි එකතු කරන්න ඕන අපි ගත්තොත් 14100ට මේක තමයි ශේෂය. ඒකට අපි එකතු කරන්න ඕන ඍජුවම ලැබී ඇති ප්‍රේෂණ 2500ක්. හරිද? ඒකෙන් අඩු කරන්න ඕන එතකොට 16600. එතකොට අපි ස්ථාවර නියෝග මත ගෙවීම් තියෙනවා 3500. එහෙනම් අපි මේ පැත්තට 16600 ගත්තාම 16600න් 3500ක් අඩු කරාම අපේ උත්තරේ කීයද දෙන්නේ? 16600න් 3500ක් අඩු කරාම අපිට එනවා රුපියල් 13100ක්. එහෙනම් අපේ හරි උත්තරේ එන්නේ ශේෂය පහළට ගෙනියන්නේ 13100යි. හරි. එතකොට ඍජු ප්‍රේෂණ 2500ක් එකතු කරා රක්ෂණ ගාස්තු 3500ක් අඩු කරා. අපි තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත් දාන්නේ සැසඳුම් ප්‍රකාශය හදනකොට. එහෙනම් මේක දාන්නේ නැහැ. එහෙනම් උත්තරේ එනවා 13100ක්. හරි උත්තරේ වෙන්නේ 3. 24ට 3. ඊට පස්සේ අපිට දීලා තියෙනවා
සැප්තැම්බර් මාසයේ සඳහා ව්‍යාපාරයේ පිළියෙල කර බැංකු ගිණුමකුත් බැංකුව විසින් ජංගම ගිණුම් හිමියාට එවන ලද බැංකු ප්‍රකාශනයකුත් අපෙන් ඉල්ලනවා බැංකු ගිණුම සංශෝධනය කරලා බැංකු සැසඳුම් විස්තරය හදන්න. එහෙනම් අපි බලමු චෙක් තැන්පත් රුපියල් 9000ක් තියෙනවා. චෙක්පත් අංක 562යි 518. එහෙනම් ඔන්න තියෙනවා 562යි 518 රුපියල් 9000ක් බැරපැත්ත තියෙනවා. බැංකු ගිණුමේ හරපැත්ත 9000යි බැංකු ප්‍රකාශයේ බැරපැත්ත 9000යි. ඊළඟට තියෙනවා රුපියල් 16000ක් ඒක නැහැ. එහෙනම් මොකක්ද? තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක්පත් තමයි 16000 එන්නේ. ඊළඟට අපි දැන් බැරපැත්ත ගත්තොත් ඍජු ප්‍රේෂණ 8000ක් තියෙනවානේ. එහෙනම් මේ ඍජු ප්‍රේෂණ ලැබීමක් එහෙනම් ලැබීම නිසා බැංකු ගිණුමේ මුදල් වැඩි වෙනවා. එහෙනම් අපි හරට සටහන් කරනවා. ඍජු ප්‍රේෂණ හරට සටහන් කරනවා. හරි. එතකොට අපේ ශේෂයක් කීයද දාන්නේ 16500යි. 16500යි. එතකොට ප්‍රේෂණ අපි දැම්මා. අපි ඊට පස්සේ බලමු බැංකු ගිණුමේ බැරපැත්ත 66යි 76යි 15 චෙක්පත් අංකය රුපියල් 3000 ඒක වාර්තා වෙලා තියෙනවා. 66යි 76යි 16 ඒ 4000ක් වාර්තා වෙලා තියෙනවා. 66යි 76යි 17 ඒක වාර්තා වෙලා නැහැ 20000. එහෙනම් 20000 මොකද්ද? නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ බැංකු ගිණුමෙන් අඩු වෙලා තියෙනවනේ ගෙවීමක් කළා. නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවු චෙක්පත් වෙනවා 20000ක්. 20000ක් එන්නේ. ඊට පස්සේ අපි බලමු බැංකු ප්‍රකාශයේ දැන් අපේ වාර්තා නොවිච්ච එකක් තමයි 15 හැදුන 16 හැදුන ස්ථාවර නියෝග තමයි තියෙන්නේ. රක්ෂණ ගාස්තු සඳහා ගෙවුව ස්ථාවර නියෝග තමයි තියෙන්නේ. එහෙනම් අපි ඒක වාර්තා කරනවා බැරපැත්තේ මොකද ඒක ගෙවීමක් නිසා. කීය දෙන්නේ රක්ෂණ ගාස්තු රුපියල් 5000යි. හරිනේ. එහෙනම් මුළු එකතුව එනවා රුපියල් එනවා 24500. 24500ක් එනවා. ලතරදාස් 500 බැරපැත්ත එකතුවටත් දාගත්තා. එතකොට ශේෂය එනවා කීයද? ශේෂය 15ට ගෙනියනවා රුපියල් 19500. රුපියල් 19500. එතකොට ඒක තමයි ඉදිරියට ගෙනියන ශේෂය. රුපියල් 19500. එතකොට අපිට ඒක සැසඳුම් ප්‍රකාශය හදනකොට 19500 තමයි සංශෝධිත ශේෂය වෙන්නේ. 19500. 19500ට 20000ක් එකතු කරාම එනවා 39500. 39500. ඒ 39500න් අපි 16000ක් අඩු කරාම අපිට එනවා 23500. 23500. එතකොට අපි බැංකු ප්‍රකාශයේ අවසාන ශේෂය බැලුවොත් අපිට තියෙනවා 23500ක්. එහෙනම් ඔන්න අපේ සැසඳුම් ප්‍රකාශයට හදලා අපි අවසාන ශේෂය ඒකයි කියලා ගත්තා. එහෙනම් අපේ ගාන හරි. ඊළඟට අපි යමු 2018 ප්‍රශ්නයට.
2018 තියෙනවා 24 වෙනි බහුවර්ණය කපිලගේ ව්‍යාපාරයේ 2018 ඔක්තෝබර් මාසයේ සඳහා ලද බැංකු ප්‍රකාශයේ බැරශේෂය 12000යි. එතකොට මම කිව්වා සාමාන්‍යයෙන් බැංකු ප්‍රකාශයක ශේෂය තියෙන බැරශේෂයක්. එහෙනම් ඒක ව්‍යාපාරයේ වත්කමක්. හදිසියෙවත් බැංකු ප්‍රකාශයේ හරශේෂයක් තිබ්බොත් හරශේෂයෙන් කියන්නේ බැංකු වෛරාවක් කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයට වගකීමක් කියන එක. එතකොට මෙතනදී 24 වෙනි බහුවර්ණයට හරි උත්තරේ වෙන්නේ බැංකු ප්‍රකාශයේ බැරශේෂය ව්‍යාපාරයට වත්කමක්. පළවෙනි එක තමයි උත්තරේ. එතකොට බැංකු ප්‍රකාශ 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසින් අහලා තිබුණා බැංකු ප්‍රකාශයක් කියන්නේ මොකක්ද කියලා. බැංකු ප්‍රකාශයක් කියන්නේ බැංකු ජංගම ගිණුම් හිමියෙකුට බැංකුව විසින් මාසයකට වරක් අදාළ මාසය තුල කරපු ගිණුමේ සිදු වුණු ගනුදෙනු. ඒ කියන්නේ හර කිරීම, බැර කිරීම සහ ශේෂය. ඒ ඇතුළත් ලියවිල්ලක්, ලිඛිත ලියවිල්ලකට තමයි අපි බැංකු ප්‍රකාශය කියලා කියන්නේ. එතකොට ව්‍යාපාරේ බැංකු ගිණුමේ ශේෂය සහ බැංකු ප්‍රකාශයේ ශේෂය වෙනස් වීමට හේතු අපි දැන් දන්නවා. මොනවද? ස්ථාවර නියෝග මත ගෙවීම, ඍජු ප්‍රේෂණ, තැන්පත් කර නමුත් උපලබ්ධ වූ චෙක්පත් ඒව තමයි උදාහරණ වෙන්නේ. අපිට ඕන දෙකක් ලියන්න පුළුවන්. ඊට පස්සේ 4 වෙනි ප්‍රශ්نين අපෙන් අහලා තිබ්බා බැංකු ගුණයේ ශේෂය සංශෝධනය කරන්න බැංකු සැසඳුම් විස්තරයක් හදන්න. එතකොට 2018 10/31 දිනට සපුමල්ගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හර ශේෂය රුපියල් 16000යි. එහෙනම් අපිට 16000න් පටන් ගන්න පුළුවන්. ශේෂය 16000යි. ඊට පස්සේ මාසය තුල තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත් අපි දන්නවා දැන් දාන්නේ අඩු කළා කියන තැනට තමයි දාන්නේ. දැනටමත් හර වෙලා තියෙනවා බැංකු ගිණුම. එහෙනම් බැංකුවේ බැර පැත්තට තමයි එන්නේ. එහෙනම් අඩු කරන්න ඕනේ. කීයද? රුපියල් 5000ක් අඩු කරන්න ඕනේ. හරි. ඊට පස්සේ බැංකු ගිණුමේ සටහන් වූ බැංකු අය කළ ගාස්තු. ඒක අපි ගෙවීමක් විදිහට හිතලා රුපියල් 500ක් දාන්න ඕනේ. බැංකු ගාස්තු. බැංකු ගාස්තු. හරි. ඊළඟට තියෙනවා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්පත් අපි එකතු කරන්න ඕන රුපියල් 8000ක්. ඊට පස්සේ ඍජු ප්‍රේෂණ ණයගැතියන්ගෙන් ලද ඍජු ප්‍රේෂණ තියෙනවා රුපියල් කීයද? 2000යි. එහෙනම් ලැබීමක් අපි බැංකුවේ මුදල් වැඩිවීමක් අපි හර පැත්තේ සටහන් කරනවා ණයගැති ප්‍රේෂණ කියලා රුපියල් 2000ක්. එහෙනම් දැන් අපේ එකතු වෙනවා රුපියල් 18000ක්. 18000ක්. එතකොට ශේෂය එනවා කීයද? ශේෂය 15ට ගෙනියනවා රුපියල් 17500ක්. ඒ 17500 තමයි ඉදිරියට ගෙන යන්නේ. හරිනේ. ඊළඟ අපි සැසඳුම් ප්‍රකාශය හදන්න යනවා. අපි ලියනම ව්‍යාපාරයේ නම සපුමල්ගේ ව්‍යාපාරයේ 2018 10/31 දිනට බැංකු සැසඳුම් විස්තරය නැත්නම් බැංකු සැසඳුම් ප්‍රකාශය. එතකොට අපේ දැන් ශේෂය කීයද? රුපියල් 17500යි. 17500ට අපි 8000ක් එකතු කරාම 25500යි.
25500 5000ක් ගියාම 20යි 500යි. එහෙනම් 2018 10/31 දිනට බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. ඒ ලයින් එකත් ලියන්න ඕනේ. 20500යි. ඒකට ලකුණු 4ක් හම්බ වෙලා තියෙනවා. ලියන එකේ ලකුණු 2ක් ලකුණු 6ක් හම්බ වෙලා තියෙනවා. හරි. ඊළඟට අපි බලමු 2019 ප්‍රශ්නය 24 වෙනි බහුවර්ණය. බැංකු ප්‍රකාශනයේ ශේෂය හා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය අතර වෙනසට බල නොපාන හේතුව කුමක්ද? බලපාන්නේ නැති හේතුව. තැන්පත් කළ නමුත් බැංකුව ජංගම ගිණුමට බැර නොකළ චෙක්පත්. ඒක හරි. ඒ කියන්නේ ජංගම ගිණුමට අපි බැර කළ නැහැ කියන්නේ අපි අඩු කරානේ තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක්පත් කියලා. ඒක තමයි පළවෙනි උත්තරෙන් කියන්නේ. එහෙනම් මේක වැරදි. අපි ඒක වෙනසට හේතුවක් විදිහට අපි අඳුරගත්තා. 2. බැංකු ගිණුමේ සටහන් නොවූ බැංකුව අය කළ ගාස්තු. බැංකුව අය කළ ගාස්තු බැංකු ශේෂය ව්‍යාපාර බැංකු ගිණුමේ ශේෂය වෙනසට බලපාන හේතුවක්. 3. විදුලි බිල සඳහා නිකුත් කළ චෙක් පතට බැංකුව විසින් මුදල් ගෙවා තිබීම. ඒක වෙනසට බලපානවද නැද්ද? ඊළඟ එක ණයගැතියෙකු විසින් ඍජුවම චෙක් පතක් බැංකුවේ තැන්පත් කිරීම. එතකොට ණයගැතියෙකු කෙලින්ම බැංකුවේ ගිහින් චෙක් පතක් තැන්පත් කරා නම් අපි දන්නේ නැහැ බැංකු ප්‍රකාශනයේ එවනකන් මෙයා තැන්පත් කළද කියලා. එහෙනම් ඍජුවම ණයගැතියන්ගේ ප්‍රවේශන අපි වාර්තා කරා. ඒක වෙනසට හේතුවක් විදිහට අඳුනගත්තා. එතකොට විදුලි බිලේ චෙක් පතට බැංකුව විසින් මුදල් ගෙවා තියෙනම නම් ඒක බැංකු ප්‍රකාශනයේ සටහන් වෙලා තියෙනවා. ව්‍යාපාරී බැංකු ගිණුමේ සටහන් වෙලා තියෙනවා. එහෙනම් දෙකේම සටහන් වෙලා තියෙන නිසා අපේ වෙනසට ශේෂයේ වෙනසට ඒක හේතුවක් වෙන්නේ නැහැ. එහෙනම් හරි උත්තරේ වෙන්නේ 3 වෙනි පිළිතුර. 28. ණය හිමියෙකුට ගෙවූ රුපියල් 20000ක චෙක් පත අගරු විය. මේ නිසා ව්‍යාපාරයේ. එතකොට ණය හිමියෙකුට චෙක් පතකින් ගෙවුවාම අපේ ව්‍යාපාරේ බැංකු ගිණුමේ ශේෂය අඩු වෙනවා. ණය හිමියා අපි හර කරනවා. එහෙනම් ණය හිමි ශේෂයත් අඩු වෙනවා. හරිනේ ණය හිමි කියන වගකීම් ගිණුම මුදල් ගෙවීමක් කරාම අපි ගෙවන්න තියෙන වටිනාකම අඩු වෙනවා. එහෙනම් මේක ණය හිමි ශේෂය අඩුවීමක් වෙන්නේ. එතකොට මේ චෙක් පත අගරු වුණා නම් අපි තබපු සටහනේ ප්‍රතිවිරුද්ධ සටහන තමයි තියන්නේ. එහෙනම් ණය හිමියෙකුට ගෙවුවහම බැංකු ගිණුම බැර වෙලා තිබුණ දැන් මොකද්ද වෙන්නේ? බැංකු ගිණුම අපි හර කරා. බැංකු ගිණුම හර කරාම මොකද්ද වෙන්නේ? බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙනවා. හරිනේ එහෙනම් අපිට 3 වෙනි උත්තරයයි 4 වෙනි උත්තරයයි අයින් කරන්න පුළුවන්. චෙක් පත අගරුණාම මොකද්ද වෙන්නේ? අපි බැංකු ගිණුම හර කරලා ණය හිමි ගිණුම බැර කරනවා. කලින් තිබ්බේ චෙක් පතක් කියුව නිසා බැංකු ගිණුම බැර කරා ණය හිමි ගිණුම හර කරා. අගරුණාම උනේ ණය හිමි ගිණුම අයිමත් බැර කරා බැංකු ගිණුම හර කරා. එහෙනම් බැංකු ශේෂය වැඩි වෙලා ණය හිමි ශේෂය වැඩි වෙනවා. එහෙනම් පළවෙනි එක තමයි උත්තරේ. මොකද දැන් අපි කෙනෙක්ට ගෙවන්න චෙක් පතක් නිකුත් කරාම අනිවාර්යෙන් ශේෂය අඩු වෙනවා. මේ බැංකු ශේෂයත් අඩු වෙනවා, ණය හිමි ශේෂයත් අඩු වෙනවා. හැබැයි ඒක අගරුණාම ඇත්තටම අපි යාට ගෙවීමක් කරේ නැහැ. මොකද ඒ චෙක් පතේ මුදල වටිනාකම ණය හිමියට ලැබිලා නැහැ. එහෙනම් ශේෂය අඩුවීමක් වෙලා නැහැ. එහෙනම් ණය හිමියාට ගෙවන්න තියෙන ශේෂය ඒ විදිහටම තියෙනවා. ඒ කියන්නේ චෙක් පත නිකුත් කරන්න කලින් තිබුණු ගානටම පත් වෙනවා. එහෙනම් හරි උත්තරේ තමයි පළවෙනි උත්තරේ. ඊළඟට සෑම්ගේ ව්‍යාපාරයේ 2019 3:31 දිනෙන් අවසන් මාසයේ සඳහා ලද බැංකු ප්‍රකාශනයෙන් උපුටාගත් තොරතුරු පහත දැක්වේ. හරිනේ මේ තියෙන්නේ බැංකු ප්‍රකාශයෙන් උපුටා ගන්නා තොරතුරු බැරශේෂයක් තියෙනවා. අපිට කියනවා මොකද්ද කියන්නේ? බැංකු ප්‍රකාශනය පිළියෙල කරන්න කියලා. දැන් අපි බැංකු ප්‍රකාශනය තමයි හදන්න ඕනේ. එතකොට 2019 3:31 දිනට අපිට ශේෂය තියෙනවා 11000. මේක දාගත්තා. ඒක 11000 අපි දාගත්තා. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? මුදල් තැන්පත් කිරීම ටිකක් තියෙනවා. එහෙනම් තැන්පත් කිරීම කරාම මොකද්ද වෙන්නේ?
තැන්පත් කිරීම කරාම අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම තැන්පත් කිරීම නිසා ජංගම මුදල් වැඩි වෙනවා. එහෙනම් හර කරනවා. එහෙනම් හර කරා නම් බැංකුවට මොකද්ද වෙන්නේ? බැංකු ප්‍රකාශනයේ බැර පැත්ත තමයි තියෙන්නේ. නේද? එහෙනම් අපිට දාන්න පුළුවන් 3.2 මුදල් තැන්පත් කිරීම අපේ ව්‍යාපාර බැංකු ගිණුම හර බැංකු ගිණුමේ එන්නේ බැර. එහෙනම් අපි දැම්මා 20000ක් මුදල් පොත් පැත්තේ බැර කරා. එහෙනම් අපේ ශේෂය කීයද ඉන්නේ? 11000ට. දැන් මොකද අවංකව බැංකුවේ පැත්තේ එය අපේ ජංගම ගිණුම මේගොල්ලන්ට වගකීමක්. එහෙනම් මේ තියෙන්නේ බැර ශේෂයක්. 11000 කියන්නේ බැර ශේෂයක්. බැර ශේෂයට බැර ශේෂයක් එකතු කරාම එන්නේ කීයද? බැර 31000යි. බැර 31000යි. ඒ තියෙන්නේ 3.2. ඊට පස්සේ අපිට පුළුවන් 3.4 තියෙනවා. අපි දැන් දින පිළිවෙලට යන්න ඕන. 3.4 තියෙනවා වැටුප් ගෙවීමක්. වැටුප් ගෙවීමක් 3.4 352යි 301. sorry මෙතනට ඉන්නේ 3.1. මෙතෙන්ට ඉන්නේ 3.2. මෙතෙන්ට ඉන්නේ 3.4. එතකොට චෙක්පත් අංකය අපි දාන්න පුළුවන් 352යි 301. කීයද වටිනාකම? අඩු කිරීමක් ගෙවීමක් නේ. එහෙනම් අපේ බැංකු ගිණුම බැර වෙලා තියෙන්නේ. එහෙනම් බැංකුවේ ගිණුම හර වෙන්න ඕන 10000. එහෙනම් අපි බැර 31000ට හර කරා 10000ක්. එහෙනම් බැර 21000යි. ඊට පස්සේ 3.4න් පස්සේ 3.5 තියෙනවා චෙක්පත් තැන්පත් කිරීමක්. හරි නේද? චෙක්පත් තැන්පත් කිරීමක්. එහෙනම් අපි දානවා චෙක්පත් තැන්පත් කිරීම තුනයි පහ තියෙනවා චෙක්පත් තැන්පත් කිරීමක් 758යි 0.11. හරි. චෙක්පත් තැන්පත් කිරීමක් නම් අපේ ව්‍යාපාර බැංකු ගිණුමේ අපි මුදල් වැඩිවීමක් විදිහට සලකලා හර කරලා තියෙනවා. එහෙනම් චෙක්පත් තැන්පත් කිරීම බැර කරන්න ඕනේ. එතකොට බැර එකකට බැර එකක් ආවම එනවා 43000. හරි. එතකොට අපි මුදල් තැන්පත් කිරීම දැම්මා. චෙක්පත් තැන්පත් කිරීම දැම්මා. 3.5න් පස්සේ ඊළඟට අපිට එන්නේ ඍජු ප්‍රේෂණ. ඍජු ප්‍රේෂණ තමයි එන්නේ. කීය දෙන්නේ? ඍජු ප්‍රේෂණ එන්නේ 3.15. 3.15. ඍජු ප්‍රේෂණ එනවා 15000. අපි ඍජු ප්‍රේෂණ දාන්නේ සංශෝධිත බැංකු ගිණුමේ හර පැත්තට. එහෙනම් හර පැත්තට දානවා නම් බැංකු ප්‍රකාශයේ තියෙන්නේ බැර පැත්තේ. එහෙනම් අපි 15000ක් බැර පැත්තට දැම්මා. එහෙනම් දැන් බැර 43000ට බැරම කරාම 15000ක් කීයද? 58000යි. ඊළඟට 3.25 චෙක්පත් නිකුත් කිරීමක් අඩු කිරීමක් තියෙනවා තුසිතට 352යි 302.
එතකොට අඩු කිරීමක් නම් ව්‍යාපාර බැංකු ගිණුමෙන් අඩු වෙලා තියෙන්නේ. එහෙනම් බැංකු ප්‍රකාශයට හර වෙලා තියෙනවා. කීයද? රුපියල් 20000ක්. එහෙනම් බැර එකට බැර ශේෂයක් තියෙනවා. දැන් හර ශේෂයක් තියෙනවා. අපි වෙනස ගන්න ඕන. රුපියල් 38000යි. ඊළඟට අන්තිම එක 3.30 බැංකු ගාස්තු. බැංකු ගාස්තු අපි ව්‍යාපාරයේ සංශෝධිත බැංකු ගිණුම හදනකොට බැරපැත්ත සටහන් කරා. එහෙනම් බැංකු ප්‍රකාශනයේ තියෙන්නේ හර පැත්තේ. එහෙනම් 3000ක් හර පැත්තට දැම්මා. දැන් එහෙනම් කීය දෙන්නේ 38000න් බැර 38000ක් තියෙනවා. හර 3000ක් තියෙනවා. වෙනස එනවා 35000ක්. එතකොට මාර්තු මාසයේ අවසානයේට ශේෂය එනම බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය එන්නේ රුපියල් 35000යි. හරි නේද? එතකොට මේක ටිකක් වෙනස් ප්‍රශ්නයක් කලින් අවුරුදු වල ආපු නැති. එතකොට අපිට මේ දීලා තියෙන්නේ බැංකු ප්‍රකාශනයෙන් උපුටාගත්තු තොරතුරු. එතකොට මම කිව්වා සාමාන්‍යයෙන් තියෙන බැංකු ප්‍රකාශනයේ බැර ශේෂයක්. ඒක නිසා අපි ඉදිරියට ගෙනාවු ශේෂය 11000ක් කියලා දැම්මා. ධන 11000ක් කියලා දැම්මා. හදිසියේවත් 3යි එක දිනට තිබුණේ හර ශේෂයක් නම් මෙතන අපි වරහන් දාන්න ඕනේ. මොකද බැංකු වෛරාවක් තමයි තියෙන්නේ හර ශේෂයක් නම්. ඊට පස්සේ තැන්පත් කිරීමක් නම් අපි බැංකු ගිණුමේ තැන්පත් කිරීම දාන්නේ හර පැත්තේ. එහෙනම් අපි බැංකු ප්‍රකාශයේදී ඒ තැන්පත් කිරීම පෙන්වන්නේ බැර පැත්තේ. එහෙනම් අපි 3.2 මුදල් තැන්පත් 20000ක් පෙන්නුවා. 3.5 චෙක්පත් තැන්පත් 22000ක් පෙන්නුවා. 3.15 ඍජු ප්‍රේෂණ 15000ක් පෙන්නුවා බැර පැත්තේ. ඊට පස්සේ අඩු කිරීම අපි පෙන්වන්නේ ව්‍යාපාර බැංකු ගිණුමේ බැර පැත්තේ. එහෙනම් බැංකු ප්‍රකාශනයේ ඒ අයිතම පෙන්වන්නේ හර තීරුවේ. එහෙනම් වැටුප් සඳහා ගෙවූ චෙක්පත් අංක 352යි 301 10000ක චෙක්පතයි තුසිතට නිකුත් කරපු රුපියල් 20000ක චෙක්පතයි බැංකු ගාස්තු රුපියල් 3000යි. අපි අයිතම ටික දාගත්තා. එතකොට බැංකු ප්‍රකාශනයේ තියෙන බැර ශේෂ නිසා අපි ඒ බැර ශේෂ වලට තියෙන ශේෂයට බැර ශේෂයේ වටිනාකම එකතු කරලා තමයි මෙතෙන්ට දැම්මේ. එතකොට 11000ට 20000 31000. ඊළඟට හර ශේෂයක් තියෙන හින්දා 31000න් අපි 10000ක් අඩු කරාම 21000ක් ගත්තා. ඊට පස්සේ 21000ට එකතු කරා බැර ශේෂය 22000යි 43000යි. 43000ට එකතු කරා බැර ශේෂය 15000යි 58000යි. 58000න් අපි අඩු කරනවා හර ශේෂය 20000ක් අඩු කරාම 38000ක් ආවා. 38000න් 3000ක් අඩු කරාම 35000ක් ආවා. හරිනේ. ඊළඟට අපි බලමු 2020 ගාන. 2020 දුන්නා සිරිමල්ගේ ව්‍යාපාරයේ 2020 දෙසැම්බර් මාසයේ බැංකු ගිණුම තියෙනවා. බැංකුවෙන් ලද බැංකු ප්‍රකාශනය තියෙනවා. අපෙන් අහන්නේ සිරිමල්ගේ ව්‍යාපාරයේ 2020 12/31 දිනට බැංකු ගිණුමේ ශේෂය හා බැංකු ප්‍රකාශනයේ ශේෂය අසමාන වීමට හේතු ලිවීම. එතකොට අපි හේතු ලියන්න ඕන ඇයි වෙනස් වුනේ කියලා. ඊළඟට අපිට අහනවා 2020 12/31 දිනට බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීම. එතකොට අපි දැන් බලමු මොනවද අයිටම දාලා තියෙන්නේ කියලා. එතකොට ශේෂය 22000 හරි. චෙක්පත් තැන්පත් කිරීමක් තියෙනවා 15500ක. එහෙනම් මේක තියෙනවා හර පැත්තෙත් තියෙනවා බැංකු ප්‍රකාශනයේ බැර පැත්තෙත් තියෙනවා. ඊළඟට මුදල් තැන්පත් තියෙන 25000ක් ඒක හර බැංකු ගිණුම අපේ ව්‍යාපාර බැංකු ගිණුමේ හර පැත්තේ තියෙනවා බැංකු ප්‍රකාශනයේ බැර පැත්තේ තියෙනවා. හැබැයි චෙක්පත් තැන්පත් කිරීම 12000 වාර්තා වෙලා නැහැ. එහෙනම් ඒක එක හේතුවක්. ශේෂ අසමාන වීමට එක හේතුවක් තමයි තැන්පත් කළ නමුත් උපලබ්ධ වූ චෙක්පත් තියෙනවා. අපිට ඕන නම් චෙක්පත් අංකය දාන්න පුළුවන්. චෙක්පත් අංක 100යි 100 චෙක්පතේ වටිනාකම රුපියල් 12000යි. ඊළඟට අපි බැර පැත්ත බැලුවහම ගැනුම් වලට නිකුත් කරපු චෙක්පත 20000 812.301 චෙක්පත් අංකයත් හරි වටිනාකමත් හරි. ඊළඟට ණය හිමියන්ට නිකුත් කරපු චෙක්පතක් තියෙනවා 3000ක 812.302 ඒ චෙක්පත් අංකයත් හරි. 812.303 චෙක්පත් අංකය 24000ත් හරි. කඩකුලී කිරීම සඳහා නිකුත් කරපු චෙක්පත තාම බැංකුවට ඉදිරිපත් වෙලා නැහැ. එහෙනම් බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශයේ ශේෂය වෙනස් වීමට බලපාන
තවත් හේතුවක් තමයි කඩකුලී සඳහා ගෙවූ චෙක්පත් අංක 812/304 චෙක්පත බැංකු ප්‍රකාශනයට ඉදිරිපත් වෙලා නැහැ. ගෙවීම සඳහා ඉදිරිපත් වෙලා නැහැ. ඊළඟට බැංකු ප්‍රකාශයේ වාර්තා වුණු බැංකු ගාස්තු රුපියල් 1000ක බැංකු ගාස්තු මුදල් පොතේ සටහන් වෙලා නැහැ. තව ස්ථාවර නියෝග මත ගෙවි රුපියල් 2000 බැංකු ගිණුමේ වාර්තා වෙලා නැහැ. එහෙනම් ඕක තමයි බැංකු ගිණුමේ ශේෂය සහ බැංකු ප්‍රකාශනයේ ශේෂය අසමාන වීමට හේතු. එක තමයි තැන්පත් කළ නමුත් උපලබ්ධ නොවු චෙක්පත් රුපියල් 12000යි, නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවු චෙක්පත් රුපියල් 5000යි, ස්ථාවර නියෝග මත කළ ගෙවීම් රුපියල් 2000යි, බැංකු ගාස්තු රුපියල් 1000යි. ඊළඟට අපෙන් අහනවා බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කරන්න. අපි දැන් බලමු ශේෂය තියෙනවා 22500ක්. 2500ක් ශේෂය තියෙනවා. ඊළඟට අපි බලමු දැන් බැංකු ප්‍රකාශනයේ අපි හරි වැටිලා නැති අයතන මොනවද කියලා. එකක් තියෙනවා ස්ථාවර නියෝග මත කළ ගෙවීම්, අනිත් එක තියෙනවා බැංකු ගාස්තු. බැංකු ගාස්තු තියෙනවා රුපියල් 1000ක්. බැංකු ප්‍රකාශයේ හර තීරුව කියන්නේ ව්‍යාපාර බැංකු ගිණුමේ බැර තීරුව. ස්ථාවර නියෝග මත කළ ගෙවීම්, රක්ෂණ ගාස්තු. ඒකත් අපි බැර පැත්තට දැම්මා රුපියල් 2000යි. එතකොට එකතු වෙනවා 22500යි. දෙන්න දැම්මා. එහෙනම් අපේ ශේෂය එනම කීයද? ශේෂය 15ට ගිනියනවා 2000යි 1000ක් 3000ක් තියෙන 3000න් 22500ක් අඩු කරන්න ඕන. 19500. හරි නේද? එතකොට අපේ ඉල්ලලා තියෙන්නේ එච්චර. ඒක නිසා අපි බැංකු සැසඳුම් ප්‍රකාශය හදන්න ඕන නැහැ. හදිසියෙවත් බැංකු සැසඳුම් ප්‍රකාශය අපිට හදන්න තිබ්බනම් අපි බලමු 19500ක් තියෙනවා දැන් ශේෂය. 19500න් අපි මෙන්න මේ නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොවු චෙක්පත් 5000 එකතු කරන්න ඕන. එතකොට 19500ට 5000ක් එකතු කරනහම 24500යි. 24500න් තැන්පත් කර නමුත් උපලබ්ධ නොවු 12000ක් අඩු කරන්න ඕන. එහෙනම් 24500න් 12000ක් අඩු කරාම 12500ක් එනවා. එතකොට බැංකු ප්‍රකාශනයේ 12.30ට ශේෂ 12500යි. හැබැයි අපිට විභාගෙදි ඉල්ලන නැහැ බැංකු සැසඳුම් ප්‍රකාශය. එතකොට අපි බැංකු ප්‍රකාශ ගැන කතා කරා ගණන් හදලා 2018 ඉඳන් 2020 දක්වා තිබුණු පාස් පේපර්ස් ගණන් සේරම හැදුවා. එතකොට දැන් අපි දැක්ක හැම ගානකටම අපි 2018 ගාන බැලුවත් ලකුණු 4ක් හම්බුණා හදන කොටසට. ලකුණු 2ක් හම්බුණා ලියන කොටසට. සාමාන්‍යයෙන් ලකුණු 6ක් 8ක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. 2019 ලකුණු 4ක් හම්බුණා ඒකත් එක්කම බහුවර්ණ තව දෙකකුත් දුන්නා. ඒත් ලකුණු 6ක් තියෙනවා. 2020 ගත්තොත් 2020 අපිට ඒ ප්‍රශ්නෙට ලකුණු 4ක් දීලා තියෙනවා. මොකද ඒකේ සැසඳුමක් හදන්න දීලා තිබ්බේ නැහැ. ඒක හින්දා ඒ ප්‍රශ්නෙට ලකුණු 4ක් දීලා තිබ්බා. ඒක නිසා හැම අවුරුද්දකම ප්‍රශ්න අහලා තියෙනවා. ඒක හින්දා මේ පාඩම හරියට ගාන හදන්න ඉගෙන ගත්තොත් ඒ ලකුණු ටික අනිවාර්යයෙන්ම අපිට ගන්න පුළුවන්.